ආයුබෝවන් සියලු දෙනාටම අද අපි එකතු වෙලා ඉන්නේ මිනුම් විෂය යටතේ 8 වෙනි පාඩමේ 3 වෙනි කොටසට. අපිට ටේක් ඕෆ් කරන්න තියෙන 5 වෙනි වැඩ අයිතමය ට්‍රෙන්ච් එක්ස්කැවේෂන් කියන එක. ඒතකොට මේකට අදාළව අපි මධ්‍ය රේඛා දිග හොයාගන්න හැටි කලින් පාඩමේදී ඉගෙන ගත්තා. ඒතකොට මේ හොයාගත්ත මධ්‍ය රේඛා දිග පාවිච්චි කරලා ට්‍රෙන්ච් එක්ස්කැවේෂන් වලට අදාළ ප්‍රමාණය හොයාගන්න ඕනේ. එහෙනම් අපිට දිග හොයාගෙන ඉවරයි. හැබැයි මේකේ අභ්‍යන්තර බිත්ති දිග අපි 29250යි කියලා හොයාගත්තට අපි කලින් ඉගෙන ගත්තා මේකෙන් t සංදි අඩු කරන්න ඕනේ. t සංදි අඩු නොකළොත් අපේ ගණනය කිරීම දෝෂ සහිත වෙනවා. එතකොට t සංදි අඩු කිරීම ගැන ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධ වෙනම පාඩමක් තියෙනවා. ඒ පාඩම අවශ්‍යය බලන්න කියලා කියනවා. එහෙනම් මම මේකෙදි t සංදි අඩු කරනවා 29250න් එක t සංදියක් 600න් භාගයයි මේ වගේ t සංදි 10ක් තියෙනවා සැලැස්ම. එහෙනම් සුළු කළාම 3000යි 29250න් 3000 කඩු කළාම 26250යි. එහෙනම් අපි ගොඩනැගිල්ලේ අත්තිවාරම් කාණු කැපීමට අදාළව අපිට කාණු වල දිග හොයාගත්තා මේ වෙනකොට. පිටත කාණුවේ දිග 38700යි අභ්‍යන්තර කාණු වල දිග වෙනවා 26250. අපිට එහෙනම් තව ඕනේ වෙන්නේ කාණුවේ පළලයි කාණුවේ උසයි. කාණුවේ පළල සැලැස්මෙන් ගන්න පුළුවන් අපිට මිලිමීටර් 600යි. කාණුවේ උස සැලැස්මේ තියෙනවා කොටස් දෙකකින් තියෙන්නේ 400යි 200යි. මේ දෙක එකතු කළාම උස 600ක් වෙනවා. මේකෙන් අපි අඩු කරන්න ඕනේ. අපි කලින් කැපුවා මිලිමීටර් 150ක් টොප් සොයිල් එක කියලා. එහෙනම් අපිට තව දුරටත් කාණුව විදියට කපන්න තියෙන උස වෙන්නේ මිලිමීටර් 450යි. එහෙනම් අපි කාණුවේ දිග දන්නවා. කාණුවේ පළල දන්නවා. කාණුවේ උස දන්නවා. එහෙනම් අපිට වැඩ අයිතමේ ටේක් ඕෆ් කරන්න පුළුවන්. දිග 38.7යි, පළල 0.6යි, උස 0.45යි. මේ තියෙන්නේ පිටත කාණුවට අදාළ මිනුම්. අභ්‍යන්තර කාණුව වල දිග 26.25යි, පළල 0.6යි, උස 0.45යි. මේ තියෙන අභ්‍යන්තර කාණුව වල මිනුම්. වැඩ විස්තරය excavating trenches with exceeding 300 mm height not exceeding 1 meter. මේ ටික සුළු කළාම අපිට උත්තර ටික හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ඊළඟට ටේක් ඕෆ් කරන්න තිබ්බ වැඩ අයිතමේ තමයි disposal excavated material. මේ කාණු කැපීමට අදාළ පස් ටික ඉවත් කරන්න ඕනේ. එහෙනම් disposal වලට එන උත්තරෙත් නැත්නම් ඉවත් කිරීමට එන පිළිතුරත් 17.54මයි. එහෙනම් අපි නැවත මිනුම් සටහන් කිරීමක් කරන්න ඕනේ නැහැ. මෙතනටම ඇන්ඩ් එකක් දාලා ඊළඟ වැඩ අයිතමයට අදාළ වැඩ විස්තරය ලියන්න පුළුවන්. disposal excavated material off site. ඊට පස්සේ අපිට ටේක් ඕෆ් කරන්න තිබ්බ වැඩ අයිතමය වෙන්නේ fill into excavation. ඒතර fill into excavation එකේදී අපි මේ කපපු කාණුව නැවත පසු පිරවුමක් කරන්න ඕනේ. ඇත්තටම අපි පසු පිරවුම කරන්නේ අත්තිවාරම නිර්මාණය කළා ඉවර වෙලා හිස්ව තියෙන කොටස් වලට. හැබැයි මේ වෙලාවේදී මේ හිස්ව තියෙන කොටස් ගණනය කරනවට වඩා අපිට ලේසි වෙනවා සම්පූර්ණ කාණුවම පස් පුරවනවා කියලා සටහන් කළා කාණුව ඇතුලේ නිර්මාණය වෙන අත්තිවාරම් වල අදාළ කොටස් වල පරිමාවන් හොයාගත්තට පස්සේ ඒ ටික අඩු කරලා පිරවුමට අදාළ පරිමාව හොයාගන්න එක. එහෙනම් අපි මේ වෙලාවේ කාණුව නැවත පසු පිරවුම කරනවා කියලා නැත්නම් මේ සම්පූර්ණ කාණුවේ පරිමාවම පිරවුම කරනවා කියලා සටහන් කරගන්නවා ඇන්ඩ් එකක් දාලා. Fill into excavation average thick 450 mm with dry hard earth export from offsite and compact well. අපි fill into excavation වලට අදාළ පිළිතුර abstract වලදී තමයි හොයාගන්නේ. abstract කරලා ඉවරුනහම අපිට fill into excavation වලට අදාළ නිවැරදි පිළිතුර ගණනය කරගන්න පුළුවන්. අපිට ඊළඟට ටේක් ඕෆ් කරන්න තිබ්බ වැඩ අයිතමය earthwork support. මේ අපි කපපු අත්තිවාරම් කාණු මූණත් වලට ආධාරක යොදන්න ඕනේ. එතකොට මේක මයිනේ එකකයේ වෙන්නේ ස්ක්වයර් මීටර්. එහෙනම් අපි හොයාගන්න ඕනේ අත්තිවාරම් කාණු වල මූණත් වල වර්ගඵලය. එතකොට එක කාණුවක් සැලකුවා මූණත් දෙකක් තියෙනවා. මේ මූණත් දෙකේම වර්ගඵලය මෙතනදී අපි සලකන්න ඕනේ. එතකොට පොඩි විශේෂත්වයක් තියෙනවා අපේ අත්තිවාරම් කාණු වල. පිටත අත්තිවාරම් කාණුව සැලකුවාම එක යුරක් මිලිමීටර් 150ක් උසින් වැඩි. ඒකට හේතුව තමයි අපි টොප් සොයිල් එක ඉවත් කරපු එක.
එතකොට කාණුව වල සාමාන්‍යයෙන් තියෙන ගැඹුර මිලිමීටර 450ක් වෙද්දී පිටත බිත්තියට අදාළ අත්තිවාරම් කාණුවේ උස මිලිමීටර 600ක් වෙනවා. ඒක නිසා මේ වැඩිපුර තියෙන මිලිමීටර 150 අපි වෙනම ටේක් ඔෆ් කරනවා. මිලිමීටර 450 උස කොටස වෙනම ටේක් ඔෆ් කරනවා. කාණුවල මූණත්වල වර්ගඵලය සමාන වෙනවා. මධ්‍ය රේඛා දිග වැඩි කිරීම කාණුවේ ආධාරක යොදන උස ඒ වගේ දෙගුණයකට සමාන වෙනවා සම්පූර්ණ මූණත්වල වර්ගඵලය. එහෙනම් අපිට අලුතෙන් හොයාගන්න තියෙන්නේ පිටත කාණුවේ පිටපැත්තේ උරේ දිග කියන එක විතරයි. මම මේක හොයාගන්න පාවිච්චි කරනවා මධ්‍ය රේඛා දිග. මධ්‍ය රේඛා දිග 38700යි මේ කාණුවේ. මම මේකට ඇඩ් කරනවා 600යි. ඒකෙන් භාගයක් වෙන්න ඕන එක කොටසක්. එතකොට මේ වගේ 2යි මේ වගේ මුළු 4ක් තියෙනවා. එතකොට මේ මධ්‍ය රේඛා දිගට අදාළව කරපු දෙයම ආපස්සට භාවිතා කිරීමක් කරලා තියෙන්නේ මධ්‍ය රේඛා දිගේ ඉඳලා කාණුවේ පිටපැත්තේ උරේ දිග හොයාගන්න. එහෙනම් මේක සුළු කළාම උත්තරය හම්බ වෙනවා 41100යි කියලා. එහෙනම් මම හොයාගත්තා කාණුවේ පිටපැත්තේ උරේ දිග. අපිට තව හොයන්න මිනුම් නැහැ. අපිට වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න පුළුවන්. පිටත කාණුවේ දිග 38.7යි. ආධාරක යොදන්න ඕන උස 0.45යි. මේ වගේ දෙකක් අපි සලකන්න ඕනේ මූණක් දෙකක් තියෙන නිසා. ඊට පස්සේ මිලිමීටර 150ක් උස කොටසේ දිග 41.1යි. මේකේ උස 0.15යි. මේ වගේ එක කොටසයි. ඊට පස්සේ අභ්‍යන්තර කාණු දිග 26.2යි. ආධාරක යොදන උස 0.45යි. මේ වගේ දෙකක් අපි සලකන්න ඕනේ. වැඩ විස්තරය earthwork support total depth not exceeding equal 1 meter, distance between opposing pieces not exceeding or equal 2 meter. මේ ටික ස්ක්වයරින් කළාම උත්තර ටික අපිට හම්බ වෙනවා. අන්තිම උත්තරේ 64.61යි. අපි මෙතනදී ආධාරක යොදන්න ඕනේ පිළිතුරු ගණනය කිරීම කරනකොට මේ කාණු එකිනෙක සම්බන්ධ වෙලා තියෙන තැන් වලට අඩු කිරීමක් කළේ නැහැ. නැත්නම් කාණු එකිනෙක සම්බන්ධ වෙලා තියෙන තැන් වලත් අපි වර්ගඵලය ගණනය කිරීමක් කළා. අපි මේ තැන් වල වර්ගඵලය මේ උත්තරෙන් අඩු කරගන්න ඕනේ. අපි මේවට කියනවා ඉන්ටර්සෙක්ෂන් කියලා. මේ එක ඉන්ටර්සෙක්ෂන් එක දිග 0.6යි උස 0.45ක් වෙනවා. මේ වගේ 10ක් තියෙනවා මේ සැලැස්ම. ඒතර මේක සමාන වෙනවා t සංදි ගානට. deduct for intersection 2.7ක් වෙනවා උත්තරේ. එහෙනම් abstract කරද්දී කලින් take off කළාම ආපු උත්තරෙන් 2.7ක් අඩු කරලා මේ වැඩ අයිතමයට අදාළ නිවැරදි පිළිතුර අපි ලබා ගන්න ඕනේ. අපිට ඊළඟට take off කරන්න තියෙන වැඩ අයිතමය වෙන්නේ level and compact bottom of excavation. මේ අපි හාරපු අත්තිවාරම් කාණුවේ පතුල මට්ටම් කරන්න ඕනේ. එහෙනම් මේකට අදාළ මිනුම වෙන්නේ ස්ක්වයර් මීටර්. එහෙනම් කාණුව පතුලේ අපි වර්ගඵලය තමයි මයින්න ඕනේ. එහෙනම් මේ වර්ගඵලය හොයාගන්න නම් අපිට ඕනේ කාණුවේ දිගයි කාණුවේ පළලයි. මේ මිනුම් දෙකම අපි දන්නවා. එහෙනම් වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න පුළුවන්. පිටත කාණුව දිග 38.7යි පළල 0.6යි. අභ්‍යන්තර කාණුව දිග 26.25යි පළල 0.6යි. වැඩ විස්තරය surface treatment level and compact bottom of excavation. ස්ක්වයරින් කළාට පස්සේ උත්තර ටික ගන්න පුළුවන් අපිට. අවසාන පිළිතුර 38.97යි. ඊළඟට අපිට ටේක් ඔෆ් කරන්න තියෙන වැඩ අයිතමය disposal ground and surface water. මේක මිනිමම් වෙන්නේ item. එහෙනම් අපිට ගණනය කිරීම කරන්න දෙයක් නැහැ. අපිට මේ විදිහට මේ වැඩ අයිතමය ටේක් ඔෆ් කරගන්න පුළුවන්. ඊළඟට අපිට 11 වෙනි වැඩ අයිතමේ විදිහට තියෙන්නේ concrete in foundation. මේ අපේ අත්තිවාරම් සැලැස්මේ යටම තියෙනවා කොන්ක්‍රීට් එකක්. මේකට අදාළ මිනුම් හොයාගෙන මේ වැඩ අයිතමය ටේක් ඔෆ් කරන්න ඕනේ. ඒතර මේ තියෙන ස්ට්‍රිප් ෆවුන්ඩේෂන් එකක්. එහෙනම් මේ ස්ට්‍රිප් එක මයින ඒකකයේ වෙන්නේ කියුබික් මීටර්. එහෙනම් අපිට ඕනේ කොන්ක්‍රීට් එකේ දිගයි, කොන්ක්‍රීට් එකේ පළලයි, කොන්ක්‍රීට් එකේ උස. එහෙම නැත්නම් කොන්ක්‍රීට් එකේ ඝනකම. ඒතර මේකට අදාළ දිග සමාන වෙනවා අත්තිවාරම් කාණුවේ දිගට මේ වෙලාවේ. ඒතර මේකේ පළල සැලැස්මෙන් අපිට ගන්න පුළුවන්, ඝනකමත් සැලැස්මෙන් අපිට ගන්න පුළුවන්. එහෙනම් මිනුම් හොයන්න දෙයක් නැහැ. අපිට වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න පුළුවන්. පිටත කාණුවට අදාළ ස්ට්‍රිප් එකේ දිග 38.7යි, පළල 0.6යි, ඝනකම 0.2යි.
අභ්‍යන්තර කාණුවල 26.25 දිග, පළල 0.6යි, උස 0.2යි. වැඩ විස්තරය in situ concrete foundation strip 124 within bracket 20 mass concrete poured into ground. මේ ටික සුළු කළාම උත්තරේ හම්බ වෙනවා 7.79යි කියලා. දැන් අපිට මේ වෙලාවේ මතක් වෙන්න ඕනේ අපි කලින් වැඩ අයිතමයක් ටේක් ඔෆ් කළා fill into excavation කියලා. එතනදී අපි සැලකුවා සම්පූර්ණ අත්තිවාරම් කාණුවම නැවත පිරවුම කරනවා කියලා. හැබැයි අපි අත්තිවාරම් කාණුව සම්පූර්ණයෙන් පුරවන්නේ නැහැ. අපි අත්තිවාරම් කාණුව කැපුවේ මේක ඇතුලේ අත්තිවාරමක් නිර්මාණය කරන්න. එහෙනම් අත්තිවාරම නිර්මාණයට අදාළ පළවෙනි වැඩ අයිතමය මෙතෙන්දි තමයි ටේක් ඔෆ් උනේ. එහෙනම් අපි මේ කොන්ක්‍රීට් එකේ පරිමාව කලින් සලකපු ෆිලින් එකේ පරිමාවෙන් අඩු කරන්න ඕනේ. අපි එහෙනම් අඩු කිරීම මෙතෙන්දි කරන්නේ නැහැ. අපි අඩු කිරීම කරන්නේ ඇබ්ස්ට්‍රැක්ට් කරද්දී. එහෙනම් මෙතෙන්දි සටහන් කිරීමක් කරනවා මේ දේ කරන්න ඕනේ කියලා. එහෙනම් ඇන්ඩ් එකක් දාලා deduct fill into excavation ABD. ඊළඟට අපිට ටේක් ඔෆ් කරන්න තියෙන වැඩ අයිතමය random rubble masonry. අත්තිවාරමේ තියෙන කළුගල් බැම්ම තමයි ටේක් ඔෆ් කරන්න තියෙන්නේ. ඒතර මේක මයින් ඒකකයේ වෙන්නේ ස්ක්වයර් මීටර්. මේක මයින්නේ අපි මධ්‍ය රේඛාව දිගේ යන සිරස් මුහුණතක වර්ගඵලය. එහෙනම් අපි හොයාගන්න ඕනේ දිගයි මුහුණතේ උසයි. මුහුණතේ උස අපිට ඩ්‍රොයින් එකෙන් ගන්න පුළුවන්. දිග විදිහට අපි පාවිච්චි කරන්නේ මධ්‍ය රේඛා දිග. හැබැයි අපිට සිද්ධ වෙනවා අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග නැවත සකස් කිරීමක් කරන්න. ඒකට හේතුව තමයි අපි කලින් T සංදි අඩු කළේ මිලිමීටර 600ක් පළල දේවල් ටේක් ඔෆ් කරන්න. දැන් කළුගල් බැම්මට අදාළව සලකනකොට පළල 350ක් වෙලා තියෙනවා. එහෙනම් අභ්‍යන්තර බිත්ති මධ්‍ය රේඛා දිග නැවත සකස් කිරීමක් කරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. අපි හොයාගත්ත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග 29250යි. මේකෙන් ඩිඩක්ට් කරනවා T සංදි වලට. දැන් එක T සංදියක පළල වෙන්නේ 350න් භාගයයි. මේ වගේ T සංදි 10ක් තියෙනවා සැලැස්මෙන්. එහෙනම් 1750ක් වෙනවා සුළු කළාම 29250 1750 අඩු කළාම 27500ක් වෙනවා මධ්‍ය රේඛා දිග. අපි ඊළඟට හොයාගන්න ඕනේ බිත්තියේ උස කොටස් දෙකකින් සැලැස්මේ දීලා තියෙන්නේ 400යි 300යි කියලා. මේ දෙක එකතු කළාම උස 700ක් වෙනවා. අපිට එන වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න පුළුවන්. පිටත කළුගල් බැම්මේ දිග 38.7යි උස 0.7යි. අභ්‍යන්තර කළුගල් බැම්මේ වල දිග 27.5යි උස 0.7යි. walls 350 mm thick vertical random rubble stone work in 1-5 cement sand mortar. සුළු කළාට පස්සේ උත්තර අපිට හම්බ වෙනවා 46.34යි. එහෙනම් මේ වැඩ අයිතමයටත් අදාළව ඩිඩක්ෂන් එකක් කරන්න තියෙනවා fill into excavation එකෙන්. හැබැයි අපිට මෙතනදී එකපාරම ඇන්ඩ් එකක් දාලා වැඩ විස්තරය ලියන්න බෑ. එකක් තමයි මෙතන තියෙන ස්ක්වයර් උත්තරයක්. අනිත් එක තමයි කළුගල් බැම්මෙන් කොටසයි කාණුව ඇතුලේ තියෙන ඉතුරු කොටසේ තියෙන කාණුවෙන් උඩ. එහෙනම් අපි ගණනය කිරීමක් කරන්න ඕන ඩිඩක්ෂන් එක. කළුගල් බැම්ම කාණුව ඇතුලේ තියෙන කොටස අපි හොයාගන්න ඕනේ. කාණුවේ උස 450යි. මේකේ අපි කොන්ක්‍රීට් එකක් දැම්මා. ඊට පස්සේ කළුගල් බැම්ම බැඳා. කොන්ක්‍රීට් එකේ උස මිලිමීටර් 200යි. එහෙනම් කළුගල් බැම්ම කාණුවේ ඇතුලේ තියෙන උස හොයාගන්න 450න් අඩු කරනවා මම 200ක්. අඩු කළාම උත්තරේ 250. අපි එහෙනම් ඩිඩක්ෂන් එකට අදාළ මිනුම් සටහන් කරගමු. දිග 38.7යි, පළල 0.35යි, උස 0.25යි. අභ්‍යන්තර කාණුවල 27.5යි දිග, පළල 0.35යි, උස 0.25යි. deduct fill into excavation ABD. අපි සුළු කිරීම කරන්නේ abstract කරද්දී. එහෙනම් 5.8ක් විදිහට මෙතනදී අපිට පිළිතුර ලැබිලා තියෙනවා. ඊළඟට ටේක් ඔෆ් කරන්න තියෙන වැඩ අයිතමය damp proof course. එහෙම නැත්නම් තෙත් නිවාරණ වැටිය. ඒතර තෙත් නිවාරණ වැටිය පළල 350ක් වෙන නිසා මයින ඒකකය ස්ක්වයර් මීටර් වෙනවා. එහෙනම් අපි හොයාගන්න ඕනේ තෙත් නිවාරණ වැටියේ දිගයි පළලයි. දිග විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් කළුගල් බැම්මට ආපු දිගම පළල කළුගල් බැම්මේ පළලමයි වෙන්නේ. එහෙනම් අපිට අලුතෙන් මිනුම් හොයන්න දෙයක් නැහැ. අපිට වැඩ අයිතමය ටේක් ඔෆ් කරන්න පුළුවන්. පිටත කළුගල් බැම්මට අදාළ තෙත් නිවාරණ වැටියේ දිග 38.7යි, පළල 0.35යි. අභ්‍යන්තර කළුගල් බැමි මත තියෙන තෙත් නිවාරණ වැටියේ දිග
27.5යි පළල 0.35යි. වැඩ විස්තරය damp proof course width exceeding 300 mm horizontal 20 mm thick in 1 to 2 cement sand mortar with 2 coats of hot iron blinded with fine sand. වර්තමානයේ මේ වෙනකොට DPC තාර තමයි පාවිච්චි කරන්නේ. අවශ්‍ය නම් වැඩ විස්තරය වෙනස් කරන්න පුළුවන් with 2 coats of DPC tar කියලා. මේක ස්ක්වයරින් කළාට පස්සේ උත්තරේ විදිහට හම්බ වෙනවා 23.16. ඊළඟට අපිට ටේක් ඔෆ් කරන්න තියෙන්නේ 14 වෙනි වැඩ අයිතමය level and compact ground. අපි බලමු මේ මොකද්ද level and compact ground කියන්නේ කියලා. මේ තියෙන්නේ ගොඩනැගිල්ලේ පිටතම අතිවාරම් කාණු දෙකක්. ඔයගොල්ලන්ට පේනවා මේකේ එක යුරක් උස වැඩි අනිත් යුර උසින් අඩුයි. මෙතනදී මම අභ්‍යන්තර කාණු ගැන සලකලා නැහැ. පිටතම තියෙන කාණු දෙක තමයි සලකලා තියෙන්නේ. ඒතර මේක ඇතුලේ අපි කොන්ක්‍රීට් එකක් දැම්මා. ඒකේ කළුගල් බැම්මක් නිර්මාණය කළා. ඊට පස්සේ ඒක උඩ DPC එක යෙදුවා. ඊට පස්සේ fill into excavation කියලා මෙන්න මේ කොටස් දෙක fill කළා. ඒතර මේකට අදාළ මිනුම් ගණනය කළා ඉවරයි. එහෙනම් දැන් අපි බලන්න ඕන level and compact ground කියන්නේ මොකක්ද කියලා. ඒතර මේ තියෙන්නේ නිර්මාණය කරන්න තියෙන ගඩොල් බැමි. දැන් level and compact ground කියන්නේ මෙන්න මේ කොටස. හරි එහෙනම් මෙතනදී අපි සලකන්නේ කළුගල් බැම්මෙන් වට වෙලා තියෙන භූමිය. එහෙනම් මේ වැඩ අයිතමේ මයින ඒකකය වෙන්නේ ස්ක්වයර් මීටර්. එහෙනම් අපි හොයා ගන්න ඕනේ කළුගල් බැම්මෙන් වට වෙලා තියෙන කොටසේ වර්ගඵලය. මෙතනදී අභ්‍යන්තර බිත්ති ගැන සහ අභ්‍යන්තර කළුගල් බැමි ගැන නොසලකා අපි සම්පූර්ණ වර්ගඵලය හොයන්න තමයි යන්නේ. අපි මේකට මිනුම් හොයාගද්දී අපිට සමහර වෙලාවට සැලසුම් වල හම්බෙලා තියෙනවා බිත්තියේ පිටින් පිට මිනුම. සමහර වෙලාවට අපිට ඒක හම්බ වෙලා නැහැ. එතකොට මේ මිනුම හම්බෙලා තියෙනවා නම් මේකෙන් බිත්ති ඝනකම වගේ දෙකක් අඩු කරලා මේ කොළ පාට ඉතලෙන් දක්වපු මිනුම හොයාගන්න පුළුවන්. මේ මිනුම හොයාගත්තට පස්සේ අපිට මේ බිත්තියේ ඉඳලා කළුගල් බැම්මේ කෙරවලට තියෙන දුර වගේ දෙකක් අඩු කරලා කළුගල් බැමි අතර දිග සහ පළල හොයාගන්න පුළුවන්. එතකොට අපිට හම්බෙලා තියෙන මිනුම අනුව තමයි කොතනද පටන් ගන්න කියලා තීරණය වෙන්නේ. අපි එන වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න අවශ්‍ය ගණනය කිරීම කරගමු. මුලින්ම මම හොයා ගන්නවා බිත්තියේ කෙරවලේ ඉඳලා කළුගල් බැම්මේ කෙරවලට තියෙන දුර. මෙන්න මේ දුර. කළුගල් බැම්මේ පළල 350යි. එහෙනම් මම 350න් අඩු කරනවා 225ක්. අඩු කළාම 125යි. මේකෙන් භාගයක්. එහෙම නැත්නම් මේක දෙකෙන් බෙදුවාම මට ස්ප්‍රෙඩ් එක හම්බ වෙනවා 62.5යි කිය. අපි එහෙනම් අදාළ ගණනය කිරීම කරගමු. මේ තියෙන සැලැස්ම. ඒතර මේකේ ගොඩනැගිල්ලේ පිටින් පිට මිනුම් හම්බෙලා නැහැ. අවශ්‍ය නම් අපි කලින් ගණනය කරපුවා පාවිච්චි කරන්න පුළුවන්. මම එහෙම නැතුව ගණනය කිරීම මුල ඉඳලා කරන්නම්. අපි මෙතනදී හොයාගමු එක දිශාවකට ගොඩනැගිල්ලේ පිටත බිත්ති වල ඇතුලෙන් ඇතුළ මිනුම්. එහෙනම් මේ පැත්තට මම ඊතලයක් දානවා. ඉස්සෙල්ලාම තියෙන මිනුම මෙන්න මේ මිනුම 6000යි. ඊළඟට තියෙන බිත්ති ඝනකමක් 225යි. ඊළඟට මෙතන මිනුම 3675යි. මේ ටික එකතු කළාම අපිට හම්බ වෙනවා 9900ක් කියලා ඊතලයේ දාපු පැත්තට බිත්තියේ ඇතුලෙන් ඇතුළ මිනුම. එහෙනම් මම මේකෙන් ඩිඩක්ට් කරන්න ඕනේ බිත්තියේ කෙරවලේ ඉඳලා කළුගල් බැම්මේ කෙරවලට තියෙන දුර කලින් හොයාගත්ත 62.5යි. ඒ වගේ දෙකක් අඩු කරන්න ඕනේ. එහෙනම් 125ක් අඩු කරන්න ඕනේ. අඩු කළාම උත්තරේ වෙනවා 9775යි. ඊට පස්සේ අනිත් දිශාවට තියෙන මිනුම හොයා ගන්න ඕනේ. මුලින්ම තියෙනවා මෙන්න මෙතන මිනුම 4275යි. ඊළඟට බිත්ති ඝනකමක් 225යි. ඊළඟට 4500යි මෙතන මිනුම. මේ ටික එකතු කළාම 9000යි. 9000 උත් අඩු කරන්න ඕනේ මම 62.5 ඒවා දෙකක්. අඩු කළාම උත්තරේ 8875යි. එහෙනම් මම මේ වැඩ අයිතමයට අදාළව පිටත බිත්තිවල ඇතුලෙන් ඇතුළ මිනුම පාවිච්චි කරලා අත්තිවාරම් අතර නැත්නම් අත්තිවාරමේ කළුගල් බැම්ම අතර දිග සහ පළල හොයාගත්තා. එහෙනම් අපි බලමු කොහොමද වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න කියලා. දිග 9.77යි පළල 8.87යි. වැඩ විස්තරය surface treatment level and compacting ground. උත්තරේ 86.66යි.
එතකොට මෙතනදී අපි අභ්‍යන්තර බිත්ති තියෙනවා කියලා සැලකුවේ නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තර කළුගල් බැමි නොසලකා තමයි අපි මේ පිළිතුර ලබා ගත්තේ. හැබැයි අපි දන්නවා සැලැස්මේ අභ්‍යන්තර බිත්ති තිබ්බා. එහෙනම් අභ්‍යන්තර කළුගල් බැමි තියෙනවා. එහෙනම් අපි මේ පිළිතුරෙන් අභ්‍යන්තර කළුගල් බැමි වලින් අරගන්න වර්ගඵලය අඩු කරන්න ඕනේ. එහෙනම් අභ්‍යන්තර කළුගල් බැමි වල වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. අපි කළුගල් බැමේ දිග දන්නවා, කළුගල් බැමේ පළල දන්නවා. එහෙනම් මම ලියනවා ඩිඩක්ෂන් එකක්. දිග 27.5යි අභ්‍යන්තර කළුගල් බැමි වල පළල 0.35යි. deduct for internal foundation 9.62ක් වෙනවා. අපිට ඊළඟට ටේක් ඔෆ් කරන්න තියෙන වැඩයි තමයි fill in to makeup level. අපි ගොඩ නැගිල්ල අවශ්‍ය උස වෙනකන් අභ්‍යන්තරයේ පස් හෝ වෙන ද්‍රව්‍යයක් පුරව ගන්න ඕනේ. එතකොට මේ දැන්ට තියෙන භූමියේ මට්ටමේ ඉඳලා අවශ්‍ය උස වෙනකන් අපි මේ විදිහට පුරව ගන්න ඕනේ. එතකොට මේක මයින ඒකකයේ වෙන්නේ කියුබික් මීටර්. එහෙනම් අපිට ඕනේ වෙනවා කළුගල් බැම්ම අතර දිග, පළල සහ ෆිලින් එක කරන්න තියෙන උස. දිග පළල අපි දැනටම හොයාගෙන තියෙනවා. එහෙනම් අපිට උස විතරයි ඕනේ. උස අපිට ඩ්‍රොවින් එකෙන් අරගන්න පුළුවන්. එහෙනම් උස කොටස් දෙකක් විදිහට අපිට හම්බෙලා තියෙන්නේ 300යි 150යි කියලා. මේ දෙක එකතු කළාම 450යි. මේකෙන් අඩු කරන්න ඕනේ කොන්ක්‍රීට් එකේ ඝනකම මිලිමීටර 75. අඩු කළාම උත්තරේ 375යි. එහෙනම් අපිට වැඩයි තමයි ටේක් ඔෆ් කරන්න පුළුවන්. දිග 9.77යි, පළල 8.87යි, ඝනකම එහෙම නැත්නම් උස ෆිලින් එකේ 0.37යි. වැඩ විස්තරය fill in to makeup levels 375 mm average thick with dry hard earth obtained off-site laid in 150 mm thick layers and well rammed. උත්තරේ වෙනවා 32.06. එහෙනම් මේකෙදිත් අභ්‍යන්තර කළුගල් බැමි වලට අඩු කිරීමක් කරන්න ඕනේ. කළුගල් බැමි වල දිග 27.5යි, පළල 0.35යි, උස 0.37යි. සුළු කළාම උත්තරේ වෙනවා 3.56. ඊළඟට අපිට ටේක් ඔෆ් කරන්න තියෙන වැඩයි තමයි level and compact surface of filling. මේ අපි කරපු filling එකේ මතු පිට සකස් කිරීම තමයි කරන්න ඕන. එහෙනම් අපිට මයින තියෙන්නේ මේකේ වර්ගඵලය. මයින එකකේ වෙන ස්ක්වයර් මීටර් නිසා අපිට එහෙනම් ඕනේ මේකට අදාළ දිග සහ පළල. අපි තාමත් ඉන්නේ කළුගල් බැම්මෙන් වටවෙච්ච කොටසක. එහෙනම් අපි මිනුම් දන්නවා අපිට වැඩයි තමයි ටේක් ඔෆ් කරන්න පුළුවන්. දිග 9.77යි, පළල 8.87යි. surface treatment level and compacting surface of filling 86.66ක් වෙනවා පිළිතුර. ඒතර මේකටත් අර කලින් කරපු ඩිඩක්ෂන් එකේ විදිහටම අදාළ වෙනවා. දිග 27.5යි, පළල 0.35යි. 9.62ක ඩිඩක්ෂන් එකක් කරන්න තියෙනවා. ඊළඟට අපිට ටේක් ඔෆ් කරන්න තියෙන වැඩ අයිතමය 17 වෙනි වැඩ අයිතමය damp proof membrane කියන වැඩ අයිතම නැත්නම් තෙත් නිවාරණ පටලය. ඒතර මේ තෙත් නිවාරණ පටලය කියන්නේ අපි මේ සකස් කරපු භූමිය මත කොන්ක්‍රීට් එක දාන්න කලින් ඉටි කොලයක් දානවා. මෙතනදී නම් මේ ඉටි කොලය තමයි තෙත් නිවාරණ පටලය විදිහට හඳුන්වන්න වෙන්නේ. ඒතර මේක මයින් ඕනේ අපි. මේකේ කොටස් දෙකක් සලකනවා අපි තිරස් සහ සිරස් කියලා. මුලින්ම අපි තිරස් කොටස සලකමු. මේකේ පළල 300ට වැඩි නිසා මයින එකකයේ වෙන්නේ ස්ක්වයර් මීටර්. එහෙනම් අපි අරගන්න ඕනේ මේ කොටසේ දිග සහ පළල. අලුතෙන් මිනුම් හොයන්න දෙයක් නැහැ. අපි දන්නවා දිග සහ පළල. දිග 9.77යි, පළල 8.87යි. damp proof membrane with exceeding 300 mm horizontal 1000 gauge polythene laid on hardcore bed with 150 mm side and end lap. 86.66යි පිළිතුර වෙන්නේ. මේකෙනුත් කලින් කරපු ඩිඩක්ෂන් එක කරන්න ඕනේ අභ්‍යන්තර කළුගල් බැමි වලට. ඊට පස්සේ මේකේ vertical කොටස තමයි ටේක් ඔෆ් කරන්න තියෙන්නේ. මේකේ vertical කොටස යෙදෙන්නේ කොන්ක්‍රීට් එක සහ කළුගල් බැම්ම ගෑවෙන මූණට. එතකොට මේක මයින ඒකකය ලීනියර් මීටර් වෙන්නේ නැත්නම් දික් මීටර්. ඒකට හේතුව තමයි මේ වෙලාවේදී DPM එකේ පළල 300ට වඩා අඩු වෙනවා. එහෙනම් අපි මේ කොටසට අදාළ දිග හොයා ගන්න ඕනේ. මේ තියෙන්නේ පිටත කළුගල් බැම්ම. මේක ඇතුලේ අභ්‍යන්තරව දිග සහ පළල තමයි අපි කලින් හොයාගත්තේ. එහෙනම් මේ පිටත කළුගල් බැම්මට අදාළව DPM එකේ දිග වෙන්නේ මේකේ අභ්‍යන්තර පරිමිතිය. පරිමිතිය හොයාගන්න පුළුවන් මෙන්න මේ කොටස. ඊතලයේ දාපැත්තට
9775යි. අනිත් දිශාවට 8875යි. මේ දෙක එකතු කළාම 18650යි. මේ තියෙන්නේ පැති දෙකක දිග. මේක දෙකෙන් වැඩි කළාම අපිට සම්පූර්ණ පරිමිතිය හම්බ වෙනවා 37300යි කියලා. මීට අමතරව මේකේ අභ්‍යන්තර කළුගල් බැමි තියෙනවා. ඒතර මේවට අදාළවත් DPM vertical කියන කොටස එන්න ඕනේ. මේකේ දිග සමාන වෙනවා අභ්‍යන්තර කළුගල් බැමි වල මධ්‍ය රේඛා දිග වගේ දෙගුණයකට. අපි මධ්‍ය රේඛා දිග දන්නවා. එහෙනම් සොයා ගැනීමක් කරන්න නැහැ අපිට මිනුම් වල. අපිට වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න පුළුවන්. පිටත කළුගල් බැම්ම අදාළව තෙත් නිවාරණ පටලය 37.3ක් වෙනවා දිග. අභ්‍යන්තර කළුගල් බැමි වලට අදාළව 27.5යි. ඒ වගේ දෙගුණයක් සලකන්න ඕනේ දෙපැත්තක් තියෙන නිසා. එහෙනම් වැඩ විස්තරය damp proof membrane with not exceeding or equal 300 mm vertical 1000 gauge polythene laid with 150 mm end lap. සුළු කළාම 92.3ක් විදිහට අපිට පිළිතුර හම්බ වෙනවා. ඒතර මේ වැඩ අයිතමට අදාළව ඩිඩක්ෂන් එකක් එනවා. ඩිඩක්ෂන් එක එන්නේ හේතුව තමයි අපි මේ වැඩ අයිතමේ මනිද්දී කළුගල් බැමි එකිනෙක සම්බන්ධ වෙලා තියෙන තැන්වලත් දිග මැන්න. ඒ තැන්වලදී අපිට ඉටිකොල කොටස් යොදන්න බෑ. අපි ඒ ටික අඩු කරන්න ඕනේ එහෙනම්. අර ඉන්ටර්සෙක්ෂන් හැදුන තැන්වල. එහෙනම් එක කොටසක දිග 0.35යි. ඒ වගේ 10ක් තියෙනවා. deduct for intersection පිළිතුර 3.5යි. ඊළඟට අපිට ටේක් ඔෆ් කරන්න තියෙන වැඩ අයිතමය කොන්ක්‍රීට් බෙඩ්. මේ ඉටිකොලේ දැම්මට පස්සේ මේක උඩ අපි කොන්ක්‍රීට් තට්ටුවක් යොදන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේක මයින ඒකකය කියුබික් මීටර්. එහෙනම් අපිට ඕනේ කොන්ක්‍රීට් එකේ දිගයි පළලයි උසයි. අපි දිගයි පළලයි දන්නවා. කොන්ක්‍රීට් එකේ ඝනකම අපිට සැලැස්මෙන් අරගන්න පුළුවන්. එහෙනම් මිනුම් හොයන්න දෙයක් නැහැ. අපිට වැඩ අයිතමේ ටේක් ඔෆ් කරන්න පුළුවන්. කොන්ක්‍රීට් එකේ දිග වෙන්නේ 9.77යි, පළල 8.87යි, ඝනකම 0.07යි. Beds and slab on ground thickness not exceeding or equal 150 mm 136 within bracket 25 mass concrete. සුළු කළාම උත්තරේ 6.07යි. ඒතර මේකට අදාළවත් අභ්‍යන්තර කළුගල් බැමි නිසා ඩිඩක්ෂන් එකක් එනවා. කළුගල් බැමි වල දිග 27.5යි, පළල 0.35යි, කොන්ක්‍රීට් එකේ ඝනකම 0.07යි. එහෙනම් ඩිඩක්ෂන් එක 0.67ක්. ඊට පස්සේ අපිට 19 වැඩ අයිතමේ තමයි ටේක් ඔෆ් කරන්න තියෙන්නේ top soil adjustment. අපි බලමු මේ adjustment එක මොකක්ද කියලා. දැන් පේනවා මේ කාණුවේ පිටපැත්තට අදාළව එක කොටසක් හිස් වෙලා තියෙනවා. මෙන්න මේ කොටස. මේ කොටස ආවේ top soil එක අයින් කරපු නිසා එහෙනම් මේකට අදාළව අපි පිරවුමක් කරන්න ඕනේ. එහෙනම් මේ කොටසේ පරිමාව තමයි හොයන්න ඕනේ. පරිමාව හොයන්න නම් මේ පිරවුමට අදාළ දිග පළල උස අපි හොයා ගන්න ඕනේ. අපි දිග දන්නෙත් නැහැ. පළල හොයා ගන්න වෙනවා. උස දන්නවා අපි මිලිමීටර් 150යි කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ කොටසේ පළල හොයාගමු. අපි පළල හොයාගන්න අත්තිවාරමේ පළලෙන් අඩු කරනවා කළුගල් බැම්මේ පළල. අඩු කළාම උත්තරේ එනවා 250ක්. මේකෙන් භාගයක් තමයි top soil එකේ adjustment එකේ පළල වෙන්නේ. එහෙනම් 125යි වෙන්නේ. එහෙනම් මේ 125 කියන මිනුම හොයාගත්තට පස්සේ අපිට මේ කොටසට අදාළ මධ්‍ය රේඛා දිගක් ගණනය කරන්න පුළුවන්. අපි දන්නවා කාණුවේ පිටපැත්තේ උරේ දිග. මේක අපි හොයාගත්තා earthwork support වලදී. 41100යි කියලා. මේ මිනුම පාවිච්චි කළා corners වලට අඩු කිරීමක් කළා මම මේ top soil adjustment එකට අදාළ මධ්‍ය රේඛා දිග හොයාගන්න. එහෙනම් මම අඩු කරන්න ඕනේ එක කොටසක් 125න් භාගයයි. ඒ වගේ දෙකක් තියෙනවා එක මුල්ලක. ගොඩනැගිලි මුළු 4ක් තියෙනවා. සුළු කළාම 500යි. 41100න් 500ක් අඩු වුණාම 40600. එහෙනම් top soil adjustment එකට අදාළ දිග හොයාගත්තා අපි. පළල හොයාගත්තා උස මිලිමීටර් 150. එහෙනම් වැඩ අයිතමේ ටේක් ඔෆ් කරමු. දිග 46.6 බිංදුවයි, පළල 0.12යි, උස 0.15යි. සුළු කළාම 0.73. එහෙනම් මෙතනදී දෙවන සැලැස්මට අදාළ සබ්ස්ට්‍රක්චර් එකේ වැඩ අයිතම සියල්ල ටේක් ඔෆ් කරලා ඉවර වෙනවා. එහෙනම් අපි මෙතනින් සටහන් කරනවා end of substructure කියලා.
ඊළඟ පාඩමෙන් නැවත හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.